for given level of production. එහෙනම් අපි මොකද්ද? මේ fixed cost එකයි variable cost එකයි එකතුව අපි ගත්තොත් එහෙම. මොකද්ද වෙන්නේ? ඒක මොකද්ද? total cost එකද? හලෝ මොකද්ද වෙන්නේ? Yes, total cost again. Right. Okay. You have to do these, okay? මුළු පිරිවැය. Okay, මුළු පිරිවැය. Right. So guys මේක තමයි cost elements අපිට හම් වෙන cost elements. පැහැදිලිද? Any question? Any questions you all have? Anyone is having any questions? Anyone is having any questions there? කවුද මේක දැන් මේ වෙලාවේ කරන්න කියලා අපි බලමු. log වෙච්ච නැති කට්ටිය ඉන්නවා. log වෙච්ච නැති කට්ටිය ඉන්නවා. you all have to log and do. නැත්තම් වෙන වැඩ කරන ගමන් you can't do that. Right? You all have to do it. Okay. Right. Let's move forward. Any questions? Asiri, you have any questions? Asiri, you have any questions? Sanketa, you have any questions? Okay, Asiri is missing, I guess. Sanketa Fernando. Sanketa, whatever. Samadhi, you have any questions? Nitini Sanovi. මොනවා කරනවද මන් දන්නේ ක්ලාස් එකට ඇවිල්ලා උත්තර දෙන්න නැතුව. නිතිනි Sanovi. ඔව් සර්. තේරෙනවද? දැන් ඔය දෙන්නම දෙක්කේනාද? දෙන්නම ඉන්නවා සර්. දෙන්නම එකපාර ඔව් කියන්න බලන්න. කො? ඔව් සර්. ඔව් සර්. සර් ඉන්නවා අපි දෙන්නම. Okay. අපි විශ්වාස කරමුකෝ ඉන්නවයි කියලා. Okay, any questions so far? මේනියා පොඩි උන් ටිකක් බලනවා වගේ වැඩක්. දැන් මට මේ ඩෙකරේට් කළා මේවා පෙන්වන්න ඕනේ. ඒතර තමයි දැන් මේ නැත්තම් තියාගන්න බෑ පන්ති. හදනවල මේ ගාන. Right. Okay, now we were talking about 3 cost elements. Okay, now we are coming into the cost plus pricing approach. Okay, now cost based pricing strategies කීපයක් ගැන අපි කතා කරනවා. එතකොට cost plus pricing එහෙම නැත්නම් markup pricing කියලා අපි කියනවා. හරිද? එතකොට cost plus pricing markup pricing. Right? එතකොට දැන් අපි කතා කරා fixed cost ගැන කතා කරා, variable cost ගැන කතා කරා. දැන් මෙතන expected unit sale quantity එකක් දීලා තියෙනවා. rupees නෙමෙයි හොදේ. quantity එකක් මෙතන. මේ මුකුත් currency මේ එකක් නැහැනේ. 50000ක් හදනවා. හරිද? 50000ක් විකුණනවා. දැන් එතකොට unit cost එක මොකක්ද කියන එක අපි දන්නවනේ. variable cost. unit cost එක කියන්නේ මොකද? එක unit එක cost එක කියන්නේ ඒ unit එකට අදාළ variable cost එක plus ඒ unit එකට අදාළ fixed cost එක. ඒ unit එකට අදාළ fixed cost එක කියලා කිව්වම මේ unit එකට ඕන කරන total fixed cost එක unit ගානෙන් බෙදුවාම තමයි unit එකට අදාළ fixed cost එක එන්නේ. unit එකට අදාළ fixed cost එක එන්නේ. එහෙනම් unit cost එක අපි calculate කරන්න දැනගන්න. ඊට පස්සේ markup කරනවායි කියලා කියන්නේ my dear friends remember okay markup කරනවායි කියලා කියන්නේ අපි price එක selling price එක මොකක්ද කියලා decide කරන එක mechanism එකක්. අපි කියනවා that expected markup එක අපි තියාගන්නවා 20% කියලා. Give me 1 minute. Right. අපි කියනවා expected markup එක අපි 20% තියාගන්නවායි කියලා.
එහෙනම් expected markup එක 20% තියාගන්නවා නම් ඒ කියන්නේ අපේ cost එකට අපි 20% තියාගෙන තමයි අපි price එක වැඩි කරන්නේ. හරි තව margin කියලා formula එකකුත් අපි basic formula එකකුත් practice කරනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම markup method එකේ margin method එකේ පොඩි වෙනසක් තියෙනවා calculation එකේ. අපි 100%ක් margin කරලා විකුණනවා නම් අපි බලමු දැන් මේ මෙතන ඉන්නවනේ. A level commerce කරපු කට්ටියක් ඉන්නවනේ මෙතන. O level maths pass කට්ටියනේ මෙතන ඉන්නේ. අපි අහමු කාගෙන් හරි right okay. Sachini, are you there? Yes. Okay. Sachini, මට කියන්න ඔයා අහලා තියෙනවද මේ මම මේ දෙකේ සිංහල වචන දන්නේ නැහැ පුතා. margin එකක් හදන විදිය. ඒ කියන්නේ අපි ගත්තොත් එම cost එක base කරලා 120ක් මට profit එක තියාගෙන price එක දාන්න ඕන නම් ඔයා කොහොමද calculation එක කරන්නේ? ඔයා කොහොමද calculation එක කරන්නේ? මට profit එක 120ක් තියාගන්න ඕනේ කියලා මම කියනවා. එතකොට ඔයා කොහොමද calculation එක කරන්නේ? cost එක multiply කරනවා ඔව් හරි 100ට 120. ඕක තමයි usualම විදිය. ඔන්න ඔය ක්‍රමයට ඕක එකක්. තව ක්‍රමයක් identify කරලා තියෙනවද? මම ඕකට සිංහලෙන් කියන නම දන්නේ නැහැ පුතා. ඕකට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් margin method එක කියලා. right? ඕක විතරද ඔයා ඉගෙනගෙන තියෙන ක්‍රමය? ඒ ක්‍රමේ තමයි commonlyම. දැන් එහෙම නැත්නම් cost එකට 120ක් ලාභය තියාගෙන විකුණනවා නම් අපි කරන්නේ මොකද්ද? 1.2 බිඳුවෙන් වැඩි කරනවා cost එක. එතකොට අපේ selling price එක එනවා 120ක margin mechanism එක. ඒක එක. අනිත් තමයි markup එක. markup mechanism එක. markup mechanism එකෙන් අපේ margin එක වැඩි වෙනවා. අපි හරියට calculate කරලා බැලුවොත් අපිට work out කරගන්න පුළුවන්. හරිද? දැන් අපි මේ markup mechanism එකෙන් කරන්නේ අපි decide කරනවා නම් 120කින් product එක markup කරන්න අපි මොකද්ද කරන්නේ? අපි product එක දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා clearly formula එක. product එකේ unit cost එක මේක ගොඩක් වෙලාවට අපි I mean we are using when it comes for imports costing අපි markup method එක use කරන්නේ. Even when you look at supermarket operation they are using markup method because slightly increased margin you are getting with this markup method. හරිද? එතකොට මගෙන් අහන්න එපා ඇයි markup method එක use කරන්න කියන එක. ඇයි margin method එක use කරන්නේ නැත්තේ කියන එක. markup method එක use කරාම margin එක වැඩි in simple term. So but මේක අපි ගත්තොත් එහෙම calculation වලට අපි ගත්තොත් එහෙම මදර අපි practice කරන හින්දාද කියලා financial calculations වලට අපි ගොඩක් වෙලාවට කරන්නේ markup mechanism එක. finance කරන girl කෙනෙක් මෙතන හිටියා නේද? chartered කරන girl කෙනෙක් හිටියා නේද? කවුද ඒ? කවුද chartered කරන්නේ? දෙනිති ඔයා chartered කරනව නේද? කවුද chartered කරන ගෑන් ළමෙක් හිටියා නේද මෙතන? Who was that? හිටියද? හිටියත් කතා කරන්නේ නැහැ දැන්. හරි. Okay. So markup calculation එකෙන් අපි කරන්නේ මොකද්ද? අපි ගන්න බලාපොරොත්තු වෙන markup percentage එක right 100න් අඩු කරලා ඉවර වෙලා අපි ඒ ගානෙන් cost එක බෙදුවාම එන price එක තමයි අපි final price එක විදියට offer කරන්නේ market එකට. final price එක විදියට offer කරන්නේ. මේක පොඩි formula එකක්. right? එතන markup price එක unit cost එක දැන් මෙතන අපිට unit cost එක මෙතන හම්බ වෙනවා. unit cost එක බෙදනවා right 100 minus දැන් මෙතන markup එක 20 නම් 20 වලින්. එහෙනම් එකෙන් මේක percentage එකක් විදිහට මේවා කරොත් එකෙන් ඒ කියන්නේ දශම වලට convert කරොත් එකෙන් මේ ගාන දශම ප්‍රමාණය අඩු කරොත් එන ගානෙන් unit cost එක බෙදුවට පස්සේ you all get the final market price. That mechanism we identified as the markup price.
හරිද? දැන් මේ කැල්කියුලේෂන් එක ඕගොල්ලෝ කරන්න ටක් ගාලා මට කළා උත්තරේ දෙන්න මොකද්ද මෙතනට එන්නේ? unit cost එක. What is the unit cost? Okay, unit cost they said 16. මේක යම් කිසි දෙයක් calculate කළා. එහෙනම් unit cost එක calculate කරන්නේ කොහමද? variable cost එක තියෙනවා. එහෙනම් what is the variable cost given in the calculation? variable cost එක 10යි. එහෙනම් variable cost එක 10යි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? unit cost එක calculate fixed cost divided by unit sales or production. fixed cost එක කීයද? fixed cost එක 300යි. 300,000. Okay, 300,000. So that we divide by the quantity of production. එතන quantity of production එකෙන් බෙදලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට එයි හරි figure එක. දැන් markup price එක කියලා කිව්වහම මොකද්ද? Now unit cost we know. unit cost එක කීයද? මෙතන මේ formula එකේ දාලා තියෙනවා. unit cost එක 16යි. unit cost එක 16යි. හරිද? එතකොට මොකක් වෙන්නේ නැතිද markup price එක calculate කරලා බලන්න ටක් ගාලා calculator එකක් අරගෙන මේක fill කරලා බලන්න හරිද වැරදිද කියලා. Do it quickly. Do it quickly and tell me the answer. No. Yes. Diniti, what is the answer? 20. 20. 20. මොනම 20 කියලා දානවා. වැරදි දන්නේ ඈ. මොනම 20 දානවා. 20 එක හරිනේ. So markup price එක අපි හදන විදිය එන රුපියල් 16යි නම් cost එක 120කින් අපි markup කරාම අපිට එන price එක තමයි අපිට එන final price එක තමයි රුපියල් 20. guys මේ calculation එක එන්න පුළුවන් MCQs දෙකක් විතර එන්න පුළුවන්. ඒ කියන්නේ pricing calculations එන්න පුළුවන් MCQs දෙකක් විතර expect කරන්න, right? I think එතකොට MCQs අඩුම calculations break even calculation එක එන්න පුළුවන් MCQs වලට will be giving, right? We'll be discussing the break even calculation also. එතකොට ඒවා practice කරන්න. මොකද MCQs වලින් අඩු කරගන්න එපා ලකුණු. මොකද final exam එක ඕගොල්ලෝගේ MCQ base යන්නේ. පැහැදිලිද කාට හරි අපැහැදිලි වුණාද ඒක මේ formula එක? මේ වගේ formulas නම් ඔළුවේ තියාගන්න වෙනවා. මොකද මේ price එක පොඩ්ඩක් explain කරනවා. right, okay, super. markup price එකේදී right, markup price එකේදී අපි කරන විදිය. Okay, let me open a Excel sheet also. හරිද? let me open a Excel sheet and tell you. right, අපි ගමු උදාහරණයක් විදියට රුපියල් 150යි product එකේ price එක. let me share the screen. wait. okay, product එකේ price එක. sorry, not the price, cost of the product, right? let's say 150 rupees. ඕක තමයි අපේ cost එක. අපි හිතමු import cost එක කියලා උදාහරණයක් විදියට. හරි. එතන ඔන්න 150 rupees අපේ cost එක. එතකොට company එක කියනවා අපේ company එක policy එකක් විදියට දැන් මගේ එහෙම project එක කරනවා නම් I'm into project business. My minimum markup percentage is 30. මොකද ඒ කියන්නේ ඒ markup එකට පස්සේ තමයි ඔක්කොම අනිත් variable අනිත් not the variable I mean to say අනිත් cost ටික අඩු වෙලා මට profit එක calculate වෙන්නේ finally. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ indirect cost components ඔක්කොම අයින් වෙලා මට finalම profit එක calculate වෙනවා. net profit calculate වෙන්නේ ඒ 30 වලින් තමයි reduce වෙන්නේ. එතකොට මම තියාගෙන ඉන්න දේ තමයි right, okay, අනිවාර්යෙන් 130කවත් markup එකක් මම තියාගන්න ඕනේ කියලා. So it's more than the situation based. It's basically a policy based pricing mechanism. දැන් අපි කියනවා නෑ අපි හැමතිස්සෙම markup එක 130ක් තමයි තියාගෙන යන්නේ. අපි කියනවා right, markup value, right? markup value එක මම කියනවා right, okay, 130ක් මම තියාගන්න. 30% තියාගන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් margin ක්‍රමය ගත්තොත්, right, මම calculation purpose මම මේක 100 කරන්නම් cost එක calculation purpose. අපි සාමාන්‍යයෙන් margin ක්‍රමය ගත්තොත් මොකද්ද කරන්නේ? අපි රුපියල් 100 cost එකක් වෙන එක අපි වැඩි කරනවා මොකෙන්ද? 100ට 130න් වැඩි කරලා අපි කියනවා මෙන්න මේක තමයි selling price එක කියලා. සාමාන්‍ය ක්‍රමය.
100ට 130න් වැඩි කළා අපි කියනවා මේක තමයි අපේ මාජින් එක කියලා. හරිද? නමුත් මේ කැල්කියුලේෂන්ස් වලදී අපි මාකප් ක්‍රමයේදී අපි පොඩි වෙනසක් කරනවා අපේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේදී එහෙනම් මාකප් price එක අපි කියන්නේ final market price එක ගත්තොත් based on the markup percentage අපි කරන්නේ මේක මෙන්න මේ cost එක අපි බෙදනවා 100 අඩු කිරීම මෙන්න මේ 30 කියන value එකෙන්. හරිද? 100 අඩු කිරීම 30 කියන value එකෙන්. 30 කියන්නේ මොකද්ද මේ අපේ markup percentage එක. එතකොට මේක බෙදුවහම මේක මේ විදියට බෙදලා අපි 100න් වැඩි කරොත් right බෙදලා අපි වැඩි කරනවා මොකෙන්ද වැඩි කරනවා 100න් වැඩි කරාම අපිට එනවා market selling price එක. market selling price එක. එතකොට මේක තමයි selling price එක වෙන්නේ. හරිද? මේක selling price එක වෙනවා. මේක formula එකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි මේක markup method එකනේ. මේක markup method. අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ margin method එක ගත්තොත්. margin method එක ගත්තොත් margin method එකේදී අපි කියනවා margin එක 30% තියනවායි කියලා. margin එක අපි කියනවා 30% කියලා. උදාහරණයක් මම මේ කියන්නේ ඕකේ. අපි කියනවා margin එක 30% කියලා. එතකොට selling price එක cost of the product මේකමයි. right? cost of the product ඒකමයි. margin එක 130ක් තියෙනවා. එතකොට selling price එක අපි හදනකොට අපි මොකද්ද කරන්නේ? අපි ගත්තේ කොහොමද? අපි මෙන්න මේක වැඩි කරනවා right 100ට 130න්. හරිද? 100ට එක ඒ කියන්නේ දැන් මේක අපි කන්වර්ට් කරොත් දැන් මේ අපි ඕකේ මම එක්කහුව කරලා පෙන්නන්න. ඒතර මේකට අපි එක්කහුව කරනවා මොකද්ද? ඒ කියන්නේ අපේ cost එකට එක්කහුව කරනවා මොකද්ද? මෙන්න මේ profit percentage එක. profit percentage එක අපි එක්කහුව කරනවා cost එකට. එතකොට අපිට එනවා selling price එක margin ක්‍රමවේදය අනුව. margin ක්‍රමවේදය අනුව අපිට selling price එක එනවා. බලන්න my dear friends මේ දෙකේ අතර final selling price එකේ වෙනස. මේක 142යි මේක 130යි. නමුත් කම්පැනි එක එළියට දැන් විසිබල් වෙන්නේ අපි මාකප් එක තිය දැන් සුපර් මාකට්ස් වල කරන්නෙම මෙන්න මේ ක්‍රමවේදය. right මාකප් කියන එක තමයි සුපර් මාකට්ස් වල කරන්නේ. ඒතර ඒගොල්ලෝ කියන්නේ සප්ලයර්ස් ලට අපේ මාකප් එක 130යි. සප්ලයි හිතනවා මාජින් එක තමයි 130 කියලා. ඔන්න සප්ලයර්ත් මේවා කරනවා. බලනට ඒගොල්ලෝ මාකප් එක තමයි කියලා තියෙන්නේ. ඔන්න ආයි සප්ලයර් සමානලාට ස්ක්වීස් කරලා කියනවා නෑ නෑ අපේ මාකප් එක අපේ කැල්කියුලේෂන් එක මේ විදිහට යන්නේ. ගොඩක් ඒ කියන්නේ ඇත්තටම my dear friends even in my case we are using the markup method. Absolute value එක. Finally the absolute value. අපි මේකේ absolute value එක කියලා කියමුකෝ. ඒ කියන්නේ percentage එක පැත්තකින් තියලා අපි absolute gain එක ගත්තොත් එහෙම absolute rupee gain එක ගත්තොත් එහෙම absolute rupee gain එක ගත්තොත් කීයද absolute rupee gain එක? මේකේ රුපියල් 42ක් තියෙනවා. මේකේ කීයද අපිට තියෙන්නේ? රුපියල් 30යි. absolute rupee gain එක වැඩි markup method එකේ margin method එකට වඩා. හරිද? එතකොට කවුරු හරි කියයි අන 130ක margin එකක් තියාගන්න. එතකොට දැන් ඕගොල්ලෝ බලන්න ඕනේ margin ද markup ද මෙයා කතා කරන්නේ කියලා. මොකද absolute gain එක තියෙන්නේ අතන markup කියන method එක. මේක calculations දෙකක් මම use කරන්නේ markup method එක සහ ගොඩක් companies වල use කරන්නේ calculation purpose markup method එක. Especially imports, especially production වලදී අපි use කරන්නේම markup method එක. But markup method එක ගොඩක් කට්ටිය අර සිල්ලර කඩවල අපි ගත්තොත් එම retail very basic retail operations වෙන්න පුළුවන්. Trading operations වෙන්න පුළුවන්. Then they are talking about margin method. පැහැදිලිද? Any questions there, Mahinda? Am I clear?
පැහැදිලි සර්. thank you sir. no problem others how about other තව පොඩ්ඩක් කියන්නේ දැන් import කරන companies වල ගොඩක් මම දන්නේ සර් වගේ markup method එක තමයි use කරන්නේ. එතකොට ඒක මොකක් හරි ඩොලර් එකත් එක්ක එන use ඒක නිසාද use කරන්නේ ඩොලර් රේට් එක වෙනස් වෙන නිසාද එහෙම නැත්නම් එහෙම එකක් නෙමෙයි දැන් මම දන්නවා imports කරන සමහර කට්ටිය calculation එක කරනවා margin method එකටත් but usually යන්නේ markup method. දැන් මම imports calculation එකක් මම මෙතන roughly කරන්නම් since you are asking right. දැන් අපි හිතමු අපිට foreign supplier එකෙන් හම්බ වෙන price එක අපි කියනවා FOB dollar rate එක කියලා. හරිද? ඒක අපිට හම්බ වෙන්නේ US dollars වලින් අපි හිතමු US dollars 100 කියලා. හරිද? එතකොට give me 1 minute. Right. Let's say as an example, okay, එයා පිට රටදී අපිට දෙන value එක මේක. අපි okay guys, since you all into strategic marketing, let's see this also. කමක් නැහැ, වැඩි වෙන්නේ නැහැ, right? මෙයා තමයි අපි හිතමු your supplier is in China as an example. He is selling whatever XYZ කියන product එක. ඒ product එකේ price එක කීයද? $100යි as an example, right? එක unit cost. අපි හිතමු unit cost. FOB අපි හිතමු unit cost කියලා. unit cost. right? එතකොට ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලෝ import කරනවා 10 pieces. right? ඕගොල්ලෝ 10 pieces ගේනවා. numbers. එතකොට what is the total FOB කියලා කියන්නේ? total FOB එක මම දානවා. මොකද්ද total FOB එක කියලා කියන්නේ? එක unit එක price එක. ඔක සරලයිනේ. රුපියල් වගේ තමයි. දැන් මේ මෙතන තාම අපි කතා කරන්නේ මේ dollar value එකක්. okay? dollar value එක. total FOB in dollars. total FOB in dollars. 1000යි. දැන් මේක තමයි අපි චීනෙට ගිහිල්ලා ඉවර වෙලා චීනේ warehouse එකෙන් product එක ගන්නකොට. උතර වෙන ක්‍රම තියෙනවා. okay? FOB තියෙනවා, CIF තියෙනවා, DP කියලා එක එක terms තියෙනවා. ඒක අනුව තමයි අපි item pick කරන location එක එනකන් cost එක design කරලා. දැන් මේ FOB කියලා කිව්වහම මොකක්ද වෙන්නේ? එයාගේ warehouse එකෙන් අපි එයා ship out කරන cost එක. එතකොට අපි මොකක්ද කරන්නේ? මේකට අපි add කරන්න ඕනේ freight cost එක. මොකද එයාගේ warehouse එකේ ඉඳලා ලංකාවේ කොළඹ port එකට එන්න ඕනේ. freight එක add කරන්න ඕනේ. අපි හිතමු මම මේ නිකන් hypothetical value එකක් දෙන්නේ. හොඳේ? hypothetical value එකක්. අපි හිතමු freight cost එක මම දාන්නම් dollars වලින්ම $100යි කියලා. හරිද? freight cost එක $100යි. අපි $50යි කියලා දාමු නැත්නම් ඔක්කොම 100 දාලා $50යි. එතකොට සාමාන්‍යයෙන් import එකක් කරනකොට ඕනම shipment එකක් air cargo වෙන්න පුළුවන්, sea cargo වෙන්න පුළුවන්, insurance එකකට ලක් කරන්න ඕන. insurance එකට ලක් කරන්න. අපි හිතමු insurance එකට අපි dollars කීයක්ද? අපි කියනවා අපි හිතමු dollars මම hypothetical එකෙන් dollars 25ක් දෙනවා. හරිද? එතකොට දැන් cost එකට freight charges නැවගත කිරීමේ ඒ ටික charges ටික දාලා insurance එකක් දීලා කොළඹ වරායට දැන් එනවා. කොළඹ එක්ක කටුනායක මේ clearance වලට එනවා. එයා කාගෝ නම් කටුනායක clearance වලට එනවා. අපි හිතමු කොළඹ නම් වරාය clearance වලට එනවා. එතකොට දැන් මෙතන බලන්න මෙතන තියෙනවා cost එක products වලට. මෙතන තියෙනවා insurance එක. මෙතන තියෙනවා okay freight එක. මෙතන තියෙනවා insurance එක. හරිද? එතකොට මෙන්න මේ price තුනම එක්ක අහුනහම තමයි කොළඹ port එකේදී අපි port එකට එන cost එක මෙතන තියෙනවා. මේකට අපි කියනවා Incoterms කියලා. Incoterms වලදී අපි කියනවා CIF. Cost Insurance Freight. Cost Insurance Freight. මම මේ basic calculation එකක් කියන්නේ. මේක ඇතුලේ තව පොඩි calculations ටිකක් තියෙනවා. cubic meter manage කරන එක, container එකක cubic meter manage කරන එක ඒවා මම යන්නේ නැහැ. right? මම මේ basicම calculation. එතකොට CIF කියලා term එකක් ඕගොල්ලෝ ඇහුවොත් right? CIF කියලා කියන්නේ cost insurance freight. ඔය තුනම එක්ක අහුනාම එන ගාන තමයි ඔය CIF කියලා කියන්නේ. එතකොට CIF එක තමයි අපි මේ කියන්නේ ඔන්න ලංකාවේ port එකට right? ලංකාවේ port එකට මේක item එක එනකොට මෙච්චර cost එකක් ගිහිලා තියෙනවා.
මෙච්චර cost එකක් ගිහිලා තියෙනවා. හරිද? දැන් අපි හිතමු දැන් මොකද්ද කරන්නේ? දැන් ලංකාවේ අපි ඩියුටි ගෙවන්න ඕනේ. ඒවා මේවා තියෙනවා. දැන් මේක ලංකාවේ ඇතුළේනේ තියෙන්නේ. ඕක ඕනනම් මට ඩොලර් වල තියාගෙනම කැල්කියුලේෂන් එක කරන්නත් පුළුවන්. දැන් මම කරනවා නෑ මම මේක රුපියල් වලට කන්වර්ට් කරනවා. රුපියල් වලට කන්වර්ට් කරනවා. දැන් රුපියල කීයද? අපි හිතමු 201යි කියලා. එහෙනම් මම මොකද්ද කරන්නේ? මේක මම මොකුත් ෆෝමියුලාස් දාන්න නැතුව මම මේ කරන්නේ. ඔන්න මම රුපියල් වලට කන්වර්ට් කරා දැන් මගේ. දැන් ඔන්න මම ලංකාව ඇතුලේ පෝට් එකට ආවට පස්සේ රයිට් මෙන්න මේක තමයි ලංකාවේ පෝට් එකට ගේන්න යන වියදම. මම කියන්නේ බේසික්ම මෙකැනිසම් එක. එතකොට දැන් තමයි අපිට ලංකාවේ පෝට් එක ඇතුලේ කප්පන් අයිති වෙන්නේ නැහැ මේකට. රයිට්? කප්පන් කියලා කියන ඔය කප්පන් මේකට කියන්නේ පගානේ ප්‍රොෆෙෂනල් විදිහට අපි කියන්නේ මේ රයිට් සන්තෝෂම් දෙනවා කියන්නේ. ඒවා නැතුව අපි ගත්තොත් එimhe අපි වරායට වියදමක් කරන්න වෙනවා. අපි හිතමු ඒකට අපි කියනවා පැල් එක කියලා. පැල් එක කියලා කියන්නේ Port and Aviation Levy. PAURT නේද port. ස්පෙලිංග්ස් වැරදි නම් හදාගන්න. Port and Aviation Levy Levy කියන්නේ tax එක. මේකට අපි කියනවා PAL එක කියලා. PAL එක සාමාන්‍යයෙන් අපි ගෙවන්න ඕනේ 7.5ක් දැන්. එතකොට මෙන්න මේ ගාණෙන් අපි 7.5ක් ගෙවන්න ඕනේ Port and Aviation Levy එක විදියට. මෙන්න මේ වරාය ඇතුලේදී යන වියදම් පොඩි. ඊට පස්සේ NBT කියලා තියෙනවා. මොකද්ද? Nations Building Tax කියලා. යකඩෝ මේ Nations Building Tax අපි ගෙවලා තියෙන විදිහට මේ nation එක මං හිතන්නේ build වෙලා තියෙන්න ඕනේ සිංගප්පූරුවටත් එහා. ඒ තරම් NBT tax ප්‍රමාණයක් මම මගේ මේ අවුරුදු 20 ඇතුළත ගෙවලා ඇති මම කරපු shipments වලට. ඉතින් මේක තමයි reality එක. ඒ නමුත් build වෙන්නේ නැහැ මලාට ලංකාව කියන එක හැමදාම NBT එක ගන්නවා. ඒකට 2%. හරිද? ඒතර 2% ඒතර මොකද්ද? ඒ කියන්නේ shipment එකේ ලංකාවට ආපු value එකෙන් 102ක් NBT එක ගන්නවා. ඊට අමතරව තව තියෙනවා එක බදු තියෙනවා. cess කියලා තියෙනවා. cess කියලා කියන්නේ ලංකාව ඇතුලේ production එකක් වෙනවා නම් ඒක. ඊට අමතරව duty කියලා අපි හිතමු cess එක product එකෙන් product එකට වෙනස් වෙනවා. අපි හිතමු සමහර products වලට කෝපි වගේ product එකකට cess එක 130යි. හරිද? අපි හිතමු cess එකට 130ක් ගන්නවා කියලා. මම rough දෙයක් කියන්නේ. මම deeply නෙමෙයි. මම import cost calculation එකක් කියන්නේ. Post spelling is PORT. Sorry to disturb. Port PORT ද? Okay, good. Thank you. PORT. Okay. Port and Aviation Levy අපි කතා කරන්නේ PAL එක කියලානේ පුතා. Thank you very much. ඒක මම කිව්වා ටක් ගාලා බලන්න ඒකේ spellings. Right? Port and Aviation Levy. එතකොට cess කියලා එක බද්දක් තියෙනවා. Right? ඒක ගොඩක් වෙලාවට යන්නේ ලංකාවෙත් product එකක් වෙන production එකක් වෙනවා නම් ඒතකොට ඒක demotivate කරන තමයි එක්ක duty එක වැඩි කරනවා. එහෙම නැත්නම් cess කියන බද්ද අපි වැඩි කරනවා. තව එකක් තියෙනවා duty කියලා. ඒ කියන්නේ product එකට අදාළ duty. Right? සමහර ඒවා duty free. දැන් computer items වගේ ගත්තොත් duty ගෙවන්න ඕනේ නැහැ. telecommunication items වගේ ගත්තොත් duty ගෙවන්න ඕනේ. phones ඒවා මේවා නෙමෙයි මම කියන්නේ. සමහර telecommunication items තියෙනවා. ITI equipments තියෙනවා duty නැහැ. මොකද ලංකාව IT වලට IT වලින් වැඩි කරන්න බලන duty අඩු කරලා තියෙනවා. duty අඩු කරලා import ස්ථානන් කරලා තියෙනවා. හරිද? එතකොට ඒක. එතකොට duty එක අපි ගෙවනවා. හරි. ඒතර ඔය වගේ තව පොඩි අපි හිතමු VAT එකත් add වෙනවායි කියලා. VAT එක 100ට අපි හිතමු 8යි. කොට ඕකත් ඔන්න ඔය ගොඩට add වෙනවා. දැන් මම මේක මේ VAT එක මේකට add කරාට VAT එක ඇත්තටම මේකට නෙමෙයි add වෙන්නේ. VAT එක add වෙන්නේ මෙන්න මේ ඔක්කොංගෙම එකතුවට my dear friends. Okay මම එච්චර calculation එකක් යන්නේ නැහැ මෙතන. right VAT එක එක්කහුව වෙන්නේ මෙන්න මේ ඔක්කොංගෙම එකතුවට තමයි VAT එක වදින්නේ. මම ඉතින් A level එකට ගියේ නැහැ. right අපි එහෙම කරමු නැත්තම් කවුරු හරි මෙතන හිටියොත් ඒක not good for me. ඉතින් ඔතන අපි කියන ඔන්න VAT එකත් add කරනවා. ඔන්න දැන් ඔය ඔක්කොම ටික add කරාම මට port එකටත් තියෙන වියදම් ඊට අමතර කට්ටියට කියන කප්පන් මේකටත් ඕනනම් add කරන්න පුළුවන්. right දැන් දෙන්න එපයි නැත්තම් බෑනේ මිනිස්සු සන්තෝෂ වෙන්නේ නැහැනේ. ඔය ඔක්කොමත් ඕනනම් add කරන්න පුළුවන්. add කරාට පස්සේ ඔන්න අපි කියනවා right ලංකාවේ port එකෙන් එළියට ගන්නකොට
එන total cost එක. පැහැදිලිද? දැන් අපි බලනවා ලංකාවේ inbound logistic. ඒ කියන්නේ ලංකාවේ port එකේ ඉඳලා අපේ warehouse එකට ගෙන උදාහරණයක්. හොඳයි අපි හිතමු 25000ක් යනවා. port එකේ ඉඳලා අපේ warehouse එකට ගෙනත් cost එකක් යනවානේ transport දෙන්න ඕනේ මිනිස්සුන්ට දෙන්න ඕනේ ගාණක්. ඒක යනවා. එතකොට ඔන්න අපේ warehouse එකට එනකොට product එකේ cost එක කියන්නේ මොකද්ද? මෙන්න මේක. එහෙනම් cost per unit ගත්තොත් මොකද්ද? අපේ warehouse එකට එනකොට quantity එක 10යි ගෙන ආවේ. එකක cost එක රුපියල් 38000ක් වෙලා. එහෙනම් මම මේ රෆ්ම බේසික්ම කැල්කියුලේෂන් එකක් ගියේ right. එහෙනම් මේක ඇතුලේ තව ගොඩාක් තියෙනවා පොඩි. even මේ සෙස් එක කැල්කියුලේට් කරනකොට කැල්කියුලේට් වෙන විදි තියෙනවා. නමුත් මම බේසික් විදිහට ගියේ. right. එහෙනම් දැන් මම ඩිසයිඩ් කරනවා right. එහෙනම් මගේ මාකප් එක මොකද්ද? මම කියනවා right okay මම ගහනවා මාකප් method එක. මම කියනවා right okay මම එහෙනම් මොකද කරන්නේ? බෙදනවා. කෙලින්ම මම කියනවා right 70න් බෙදනවා. ඔන්න ප්‍රශ්නයක් එනවා 70න් බෙදනවා. බෙදලා 100න් වැඩි කර. 70න් බෙදනවායි කියලා කියන්නේ 100න් අර මාජින් එක 130 මෙන්න මේ 30 මම අඩු කරාම තමයි 100න් 30 අඩු කරලා ආයි 100න් වැඩි කරාම ඒ කියන්නේ එකෙන් 0.3ක් අඩු කරනවා 0.3ක් අඩු කරනවා වගේ තමයි දෙකම එකයි. ඔන්න මම ප්‍රොඩක්ට් එක විකුණන ප්‍රයිස් එක රුපියල් 55077යි. ඕනෝක තමයි කැල්කියුලේෂන් එක එන්නේ. මේක මේ රෆ්ම කැල්කියුලේෂන් එකක්. accounts කරන අය imports කරන්න ඉගෙන ගන්න කට්ටිය මේ අතරතුර පොඩි දේවල් තියෙනවා. right මේ අතරතුර පොඩි දේවල් තියෙනවා. පැල් එක හරි NBT එක හරි මේ NBT එක වදින්නේ පැල් එකත් ඇඩ් වුණාට පස්සේ එතකොට ඒ වගේ දෙනවා සෙස් එක වදින්නේ මෙන්න මේ පැල් එකයි ඒව නැතුව කෙලින්ම මේකට ඒ වගේ පොඩි චේන්ජස් ටිකක් තියෙනවා මම ඔක්කොම කරන්න ගෙන මොකද ෆෝමියුලා එක ගන්න ඕනේ හින්දා ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කස්ටම්ස් වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ ප්‍රොඩක්ට් එකට අදාළ HS කෝඩ් එක කියලා තියෙනවා ඕනම ප්‍රොඩක්ට් එකක් ලංකාවට ගේනකොට ලංකාවට හරි මුළු ලෝකෙටම අදාළ එක HS කෝඩ් එකක් තියෙනවා අපි හිතමු මොනාරි මොබයිල් ෆෝන් එකක්. ඒකට අදාළ HS කෝඩ් එකක් තියෙනවා. ඒ HS කෝඩ් එක අපි පාවිච්චි කරනවා. ලෝකේ කොහේ ගියත් ඒ HS කෝඩ් එක එකමයි. එතකොට අන්නේ ඒව පාවිච්චි කළා තමයි අපි මේ කැල්කියුලේෂන්ස් ටික හදාගන්නේ. එතකොට මෙන්න මේ වගේ බේසික් කැල්කියුලේෂන් එක කොස්ට් එකට ආවට පස්සේ ඔන්න අපි මාකප් කරලා කියන 55077ට විකුණන්න බෑනේ. මොන ලැජ්ජ නැතේද? අපි එහෙනම් ප්‍රොමෝෂන් එකක් කරමු 60000ක් වෙන්නේ නැති වෙන 59999ට අපි විකුණමු කියලා. ඔය 60000ට තමයි අන්තිමට විකුණන. අන්තිම රුපියල අපි ඉල්ලන්නේ නැහැනේ ගිහිල්ලිවල. right? ඕක පැහැදිලිද මම මේ පොඩි බේසික් කැල්කියුලේෂන් එකක් කරේ මේ අහපු හින්දා imports costing ගැන. right? ඒක පැහැදිලිද guys? මේකෙන් නෑ ඔයගොල්ලෝගේ exams වලට මේ වගේ එන්නේ නැහැ. But generally you all should know because we are talking about strategic marketing නේ. Good Mahinda was asking that question. Mahinda අහුවේ නැත්නම් මම මේක ටච් කරන්නේ නැහැ Mahinda. But strategic marketing නේ that is okay knowing that නේ. පොඩි idea එකක් එනවනේ. මීට අමතරව I will just tell you all. මොකද දැන් අපි container capacities තියෙනවා. අපි imports වලදී. අපි හිතමු 20 footer containers තියෙනවා. ඒ කියන්නේ අඩි 20 දිග containers. ඒ වගේම තියෙනවා 40 footer containers තියෙනවා. right? එතන අඩි 40 container එක තියෙනවා. එතන ඒ වගේම තියෙනවා 20 footer high cube කියලා. ඒ කියන්නේ සාමාන්‍ය container එකට වඩා අඩි 2ක් උසයි ඒ container එක. high cube container එක. එතකොට ඔන්න ඔය වගේ ඕගොල්ලෝ මෙන්න මේවා පොඩ්ඩක් හොයලා බලන්න. ඒතර ඒක my dear friends ඒක නේද මේ වගේ දෙයක් දැනගන්නකොට ලොකු දෙයක් ඕගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකේ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම container capacities වල idea එක ඕගොල්ලන්ට තියෙනවා නම් මෙහෙමයි container capacities workout වෙන්නේ කියන එකේ idea එකක් ඕගොල්ලන්ට තියෙනවා නම් ඕගොල්ලන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොංගි imports shipments වලදී right දැන් container capacities අපි ගත්තොත් එහෙම
මම දැන් screen එක I will share the screen. Look at this. දැන් බලන්න මේ මෙතන right containers අඩි 20 තියෙනවා. කොච්චර මිලිමීටර් ගානක් ඔසයිද මේ high cube එක ඊට වඩා ටිකක් ඔසයි. right මේක 2000 මිලිමීටර් 2385යි මේක මිලිමීටර් 2690. එහා අඩි 40 high cube එකක් තියෙනවා. ඒතකොට ඒකෙන් වැඩිපුර ප්‍රමාණයක් දාලා ලංකාවට බඩු ගෙන්නන්න පුළුවන්. so ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. මොකද ඕගොල්ලෝ ඉස්සරහට කවදාවත් මේ මාකටිං කියලා කිව්වහම ලිමිට් වෙන්න එපා නිකන් මේ ඇඩ්වර්ටයිසින් අරකනේ මේකනේ කියලා එහෙම ලිමිට් වෙන්න එපා කවදාවත්. මාකටර් කෙනෙක්ට අනිවාර්යෙන් ෆයිනෑන්ස් ඔළුවේ තියෙන්න ඕනේ. මාකටර් කෙනෙක්ට මැත්ස් පුළුවන් වෙන්න ඕනේ. මාකටර් කෙනෙක් කියලා කිව්වම ඉම්පෝර්ට්ස් ගැන දැනගෙන තියෙන්න ඕනේ. බ්‍රෑන්ඩින් ගැන දැනගෙන තියෙන්න ඕනේ. ලෝ දැනගෙන තියෙන්න ඕනේ. ඔය හැම දෙයක්ම ඕගොල්ලෝගේ ලෙවල් එකකින් ටච් කරගෙන යන්න. එතකොට තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඇත්තටම ඕගොල්ලෝ කොයි විදියටද ස්කේල් අප් වෙන්න ඕනේ කියන එක. නැත්තම් ඔහේ ආවට ගියාට නිකන් මේ සිලබස් එකක් විතරක් ඉගෙන ගත්තයි කියලා ඕගොල්ලන්ට ලොකු වැලියු එකක් එන්නේ නැහැ my dear friends. ඒක තමයි මෙතන තියෙන වැදගත්කම තියෙන්නේ. හැමතිස්සෙම තව පොඩි දෙයක්, තව චුට්ටක් වැඩිපුර, තව ඇඩිෂනල් පොඩි දෙයක් ඉගෙන ගන්න. right ඒක සෑහෙන වැලියු එකක් තියෙනවා. ඉතින් මම මේ කැල්කියුලේෂන් එක මෙතනට ගෙන්නුවේ මේ මහින්ද ආපු හින්දා මගේ වැඩ පෙන්නන්න නෙමෙයි මම මේවා කරේ. ඉතින් මේවා ඕගොල්ලෝ පොඩ දැනගෙන ඉන්නකොට සෑහෙන වටිනවා. තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. let's say as an example you go for an interview right and you're a marketing you're applying for a marketing manager position and marketing manager කෙනෙක් කියලා කියන්නේ strategic level seat එකක්. marketing manager කෙනෙක් මේ division එකකට හිර වෙන්නේ නැහැ කවදාවත්. marketing manager කෙනෙක් වුණාම එයා මුළු company එකේ back end එක front end එක company එකේ profitability එකට directly responsible වෙන පුද්ගලෙක්. ඉතින් එහෙම එක්කෙනෙක් මේ දේවල් දැනගෙන ඉන්නේ නැත්නම් එතන concern එකක් එනවා. මම කියන්නම් උදාහරණයක් විදියට we had a person sometime back long time back story right. එතකොට අපි recruit කරපු පුද්ගලෙක් I don't want to mention the company and even after 6 months he didn't have an idea about the cubic meter capacity allocated for his products in the warehouse. දැන් මම marketing manager නම් මම දැනගන්න ඕනේ warehouse එකේ මගේ products වලට allocate කරලා තියෙන cubic meter capacity එක කොච්චරද? එහෙනම් අපි ගත්තොත් උදාහරණයක් විදිහට හාල් එනවා නම් හාල් වලට මට මෙච්චර cubic meter ප්‍රමාණයක් ඕනේ. සීනි එනවා නම් සීනි වලට මට මෙච්චර cubic meter ප්‍රමාණයක් ඕනේ. එහෙනම් පිටි එනවා නම් මේ පිටි වලට මට මෙච්චර cubic meter ප්‍රමාණයක් ඕනේ. දැන් ගන්න එපා හාල් සීනි පිටි ගත්තා සර් මේ ආණ්ඩුවට ගහනවා කින්ද මන්ද කියන එක ගායෙම හිතන්න එපා. just taking couple of products. අපි හිතමු කම්පියුටර් ගේනවා නම් කම්පියුටර්ස් වලට මට මෙච්චර cubic meter ප්‍රමාණයක් මගේ warehouse එකේ ඕනේ. Me being a marketing manager, if I don't know the cubic meter capacity I need in my warehouse, how come warehouse people knows? Then warehouse එකේ බඩු වැඩි මම තව shipment එකක් ගෙන warehouse එකෙන් කියනවා මහත්තයා කොහෙද දාන්නේ ඉඩ නැහනේ. question mark. දැන් container එකක් මම ගේනවා ලංකාවට container එක ගේනකොට container එකේ භාගයට භාගයක් හිස්. දැන් container එකේ නැවට දානකොට container එකේ තියෙන space එකට තමයි අපි නැවට ගෙවන්නේ. එයා කාගෝ එකක් දානවා නම් weight එකටයි space එකටයි දෙකටම තමයි අපි දාන්නේ. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම container එක අපිට මේ අඩි 40ක container එක අඩි 20යි නම් බඩු තියෙන්නේ. අපි අයි අඩි 40 container එකක් දැම්මේ. We should have put a 20 foot container. And we being marketing managers should have those ideas in y'all. If not, there is a concern. ඉතින් මෙන්න මේක තමයි මම කියන්නේ හැමතිස්සෙම කවදාවත් එක study area එකකට limit වෙන්න එපා. Imports ගැන දැනගන්න, exports ගැන දැනගන්න, procedures දැනගන්න, custom එකත් එක්ක වැඩ කරන විදි දැනගන්න. වැඩ කරේ නැති උනට කමක් නැහැ. දැනගන්න because then it is easy for you all to talk and even a guide.
Now, whenever there's a new thing, what I do, I usually get into that personally. එතකොට මම දන්නවා මෙතන සිස්ටම් එක වෙන්නේ මොකක්ද කියන එක. එතකොට මෙතන සිස්ටම් එක වෙන්නේ මොකක්ද කියන එක දැනගත්තට පස්සේ තව එක්කෙනෙක්ට ගයිඩ් කරන එක ලේසි. එතකොට තව එක්කෙනෙක්ට ගයිඩ් කරනකොට දැන් අපි දන්නවා මේක බොරු කරනවාද ඇත්ත genuinely මෙතන මේක තියෙනවා. මොකද we are physically into it. We have the experience physically into it. So we know what is happening. So when you know those things, it is very much easy. Then people won't be able to cheat you all. People won't be able to, I mean, you also will be able to guide people with kind of a knowledge. නැත්තම් තමයි උතන පොඩි concern එකක් එන්නේ. ඉතින් be mindful with whatever the things you all do, my dear friends. These things are important in your life, right? So මේක ඇතුලේ මම කිව්වේ තව පොඩි formulas වල පොඩි වෙනසක් තියෙනවා. මම මේ basic ම විදියට ගියේ, right? ඉතින් මෙන්න මේක අපි ගත්තොත් ඕක තමයි imports calculation එකකට අපි සරල විදියට යන්නේ. ඔයගොල්ලන්ට මේ calculation එක නැහැ මේක ඇතුලේ, but knowing this is good. පැහැදිලිද? මහින්ද okayද? පැහැදිලි sir. Mind especially y'all bit of a senior people, so y'all might sometimes need these things. I mean අපි මම ඇත්තටම මේ costing කරන්න පටන් ගත්තේ 2004 වල ඉඳලා තමයි මම costing වලට involve වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ import costing වලට. ඉතින් මේ it's really important for you all, my dear friends, if you all entering into business. ඒතර තමයි අර it's really good. Okay, any questions there? Anyone is having any questions? Anyone is having any questions? So let's move forward with our topic. Is that okay? Anyone is having any questions? Any questions? So we were talking about markup pricing approach, right? Let's move forward slowly with that. Right. So then there's another one. Okay, now here there's a small exercise for you all to do, right? අපි දැන් identify කරගන්න ඕනේ we being I mean the people those who are doing costing, we need to know මේක මොන cost එකක්ද, මේක මේ what fixed cost එකක්ද variable cost එකක්ද, මේක අපිට අදාළයිද නැද්ද. Direct labor, can you all tell me what type of a cost? Direct labor, Achani, direct labor variable cost එකක්ද fixed cost එකක්ද Achani? hello Oh, variable cost එකක් sir. direct labor is a variable cost. Okay, we'll see. Sales commission na අපි ආම තව එක්කෙනෙක්ගේ. Okay, let's see from another person, right? Sachini sales commission මොන cost එකක්ද? variable cost එකක් sir. Sales commission variable cost එකක්. Sachini මට කියන loan payments මොන cost එකක්ද? fixed cost එකක්. ඇයි එහෙම කියන්නේ? Good. sir loan payments loan repay කරද්දී ඒක අපේ production එකත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් same අපි ඒක fixed amount එකක් තමයි pay කරන්නේ. I loan pay කරද්දී fixed මත් නැහැ. ඉතින් අර loan එක pay කරන එක production එකට අදාළත්වයක් නැහැ. අදාළත්වයක්. Very good. Insurance premium, Mahinda, what do you think? Fixed or the variable? Insurance premium. fixed cost. Fixed. Okay. අපි insurance එක හැම මාසෙම එකම ගාන ගියා. හැබැයි මම ගන්නවා මේ insurance එක. Imports insurance. වෙනස් වෙනවා sir, variable. It's variable. මොකද shipment එකේ volume එකයි value එකයි අනුව ඒක වෙනස් වෙනවා. සහ shipment එකේ risk එක. අපි හිතමු risky product එකක් නම් ගේන්නේ, right? එතකොට insurance companies are charging bit of a higher price. Right, super. So what about the property taxes? Uday, property taxes. Uday, property taxes fixed or the variable? Okay, Uday is on a call. Achani, now tell me. I mean, then no Achani. Wait. Ashani, tell me.
yeah උදේ fixed cost එකක්ද property tax කියන්නේ fixed the variable ද Property tax is a fixed cost. property tax fixed cost very good so okay I can't see the other person now I have just give me 1 minute right who is the other person in the line okay now tell me Ashani tell me basic salaries fixed or the variable Ashani salaries මම කියන්නේ Ashani are you there 0013 Ashani දැන් දුවගෙන ඇති සමහරලාට කුස්සියේ ඉඳගෙන හරි right එක්ක බුතිය ඇති මේක තියාගෙන Ashani number 13 හරි okay Diniti tell me Diniti salaries are fixed cost or the variable Hello, sir. hello Diniti the Ashani the me Ashani. okay හරි Ashani salary tell Ashani කොයිද හිටියේ Sir, මේ mic එක on වෙන්නේ නැහැ නේ. ඒක තමයි ඕක වෙනවා අපේ පොඩි දෙන්නත් ක්ලාස් යනකොට සමහරලාට ඒක එහෙම වෙනවා කම්පියුටර් එක ඉස්සරහින් ඉඳන් on කරගන්න පුළුවන් ටක් ගාලා mic එක ඈ කම්පියුටර් එක ඉස්සරහින් හිටියේ නැතුනම සමහරලාට on කරගන්න බැරි වෙනවා Ashani ඈ අපේ දෙන්නටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. ඒතර ටීචර් කියන ටීචර් මේ මයික් එක on වෙන්නේ නැහැ ටීචර් මේ ඔබනවා මයික් එක on වෙන්නේ නැහැ ටීචර් කියලා කියනවා සමහර. හැබැයි හිටියේ කුස්සියේ ඉඳලා තමයි දුවගෙන ආවේ නම කියනකොට. ඈ නේ හරි Ashani කියන්න මට salaries කියන්නේ fixed cost එකක්ද variable cost එකක්ද? Fixed cost එක. ඇයි ඒවා එහෙම කියන්නේ? salaries ඇයි එහෙම කියන්නේ? salaries fixed කියලා. What is the reason? ඔයා හැම මාසෙම එකම පඩියද ගන්නෙ? පඩිය වැඩි වෙන්නේ නැද්ද? OT ගන්න නැද්ද? මට නම් වෙනස් වෙන්නේ නැහැ ඉතින්. නෑ මට නම් වෙනස් වෙන්නේ නැහැ. Right okay. Fixed salary structure. Are you working anywhere පුතා? Yeah. Where? Civic Business Solutions නාවල. Civic Business Solutions. Okay. Right. So yes, fixed salaries are there and commission goes separately. Okay. Very good. Now tell me rent. Okay. Kawuda අපි ගමු Diniti. Rent is it a fixed or the variable? Diniti rent එක fixed the variable ද? Fixed cost. Fixed cost එකක්. Okay, very good. Then tell me Ravindi මට කියන්නේ interest on capital ගත්තොත් අපි ප්‍රාග්ධනයට වදින interest එක. Interest on capital. Diniti නෙමෙයි Ravindi. ඒක fixed variable. හා? ස්ථාවර පිරිවැය. මොකද? ස්ථාවර පිරිවැය. Oh, ඒක fixed cost එකක්ද ස්ථාවර පිළිවෙල මේ interest on capital කියලා ගියාම මේක fixed cost එකක්ද variable cost එකක්ද මේ variable පැත්තටද මේ පැත්තටද යනවනේ මේ පැත්තටද හා Fixed cost එකක්. fixed cost එකක් ඇයි ඔයා එහෙම කියන්නේ fixed cost එකක් කියලා පුතා ටක් ගාලා උත්තරේ දෙන්න මයික් එක මියුට් කරන්න ඇයි ඔයා එහෙම කියන්නේ fixed cost එකක් කියලා ආරමින්දි නිෂ්පාදනය කොහොම වුණත් අපි ප්‍රාග්ධනයට ගෙවන්න ඕන ගාන ගෙවන්න ඕනි. very good ඔයා A level commerce ද කරේ ඔව් සර්. okay දැන් මොනවද පුතා ඔයා කරන්නේ දැන් මොනවද කරන්නේ IT degree එකක් කරනවා Open University. IT degree එකක් කරනවා Open University very good okay good right අපි අනිත් එක්කෙනා බලමු direct materials වලට යන්නේ එක දැන් මට කියන්න direct materials වලට යන්නේ එක නිතිනි direct material කියලා කියන්නේ fixed the variable ද Variable cost. ඇයි ඔයා එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ ඒක භාණ්ඩ නිෂ්පාදනය කරනකොට වෙනස් වෙනවනේ ඒක ප්‍රමාණවලින්.
භාණ්ඩ නිෂ්පාදනය කරනකොට වෙනස් වෙනවා. එතන සනුවි ඉන්නවද ළඟ? ඔව් සර්. ඔය සනුවිද ඔව් කිව්වේ? ඔව් සර් මම ඉන්නවා. මට ෂුවර් මේ අපේ ක්ලාස් එකේ ගයිස් මට ෂුවර් කරන්නම බැරි චරිත දෙකක් තමයි. ඇයි ට්වින්ස්ලා කිව්වම කටහඬවල් එකයි. හරි. ඉතින් අපි කොහොමද විශ්වාස කරන්නේ එකම එක්කෙනාද කියලා ඉවල් දෙන්නද කියලා. හරි මට සනුවි දැන් දෙන්නම එකපාර කතා කරනකම් මට ඕක කවදාවත් ෂුවර් කරන්න බෑ. සනුවි මට කියන්නේ නම් ඩිරෙක්ට් OH කියලා කිව්වම ඒක ෆික්ස්ඩ් වේරියබල්ද? ඩිරෙක්ට් OH කිව්වම variable cost සර්. ඔය නිතිනින කතා කරේ. නෑ සර් මම සනුවි. හරි. එහෙනම් ඒක variable එකක්. Okay. So right. Part time wages කවුරු හරි කියන්නේ මට variable ද මොනවාද? Part time wages variable ද fixed ද? Part time wages මට කියන්න එන්න බලන්න. Variable. Part time wages variable. Okay, very good. Operational expenditure variable or the fix? Samadhi. Operational expenditure variable or fix? Variable or fix? Operational expenditure. Sanketa, operational expenditure variable the fix the yes mind the operational expenditure variable or fix? variable sir. Operational expenditure variables. Hence we need to identify. අපිට මෙහෙම්මමයි කියලා නැහැ. We need to identify, right? අපිට තියෙන එක දැන් ඉන්ඩස්ට්‍රි එකෙන් ඉන්ඩස්ට්‍රි එකට වෙනස් වෙනවා මේක. හරි. එතකොට ඒක අපි identify කරගන්න ඕනේ මොනවද මේ cost components. මොකද ඒක අනුව තමයි අපේ calculations යන්නේ. So there's another theory area in the sense we use another model called in cost-based pricing strategy. We identified something called break-even point. එතකොට break-even point කියලා කිව්වහම what we identified the break-even point is the point where you experience no profit no loss situation in your business. එතකොට profit එකක් නැති loss එකක් නැති තැනක් තමයි මෙන්න මේ break even point කියලා කියන්නේ. If you all can remember last week we used this word. Product life cycle එක කතා කරනකොට මම කිව්වා එක point එකක අපි කිව්වා profit එකක් නැති loss එකක් නැති point එකක් අර product life cycle එකේ horizontal axis Screen එක share වෙලා නැහැ sir. Wait. Oops. Sorry about it. දැන් පේනවද? දැන් හරි sir. Okay. So we were talking about variable cost last week. Sorry, not the variable. I mean the break even when it comes for product life cycle. අපි කිව්වා product life cycle එකේ financial curve එක ඕගොල්ලන්ට මතකයි නම් අර financial curve එක horizontal axis එක cross කරන තැන. Right? අපි කිව්වා ඒක තමයි break even point එක කියලා. එතනින් එහාට profit, එතනින් මෙහාට එතනින් ඒකට කලින් loss කිය. Now, break-even point is the point where we experience no profit, no loss situation in the business. No profit, no loss situation in the business. So, you being marketers need to identify these break-even points or break-even quantity and break-even price, maybe. For your product. එතකොට අපි දන්නවා අපි කොච්චරක් විකුණනොත්ද profit කරන්නේ. එහෙනම් our initial intention is to cover the break even as soon as possible. මම කිව්වේ ගිය සතියේ product life cycle එකේ break even එක පුළුවන් තරම් ඉක්මනට කරන එක තමයි අපි බලන්නේ. මොකද then even the competitor comes we have covered our cost.
So we are in the safe side. But if we don't cover the cost, we are in a risk. So break even we identified. Now you all can see this point, the point P here, we identified as the break even point. And when the point a quantity here in this diagram, right? Where I mean the horizontal axis is the output quantity, right? And vertical axis is the price and the value. So මෙන්න මේ point එකේදී තියෙන quantity එක තමයි අපි identify කරගන්න break even quantity එක කියලා. Now let's look at how we do the calculation part there. Now we know, okay, the break even quantity is the quantity where we incurred no profit no loss situation in the business. Okay, අපි කියන්නේ ලාභත් නැහැ පාඩුත් නැති මේ කියන්නේ investment එක cover වෙන cost point එක තමයි break even point එක කියලා කියන්නේ. Quantity එක තමයි break even quantity එක කියලා කියන්නේ. Now we need to know the break even quantity. Right, so to calculate the break-even quantity, api ඕගොල්ලෝ ඉගෙන ගන්න නැති fixed cost divided by contribution per unit තමයි financial related formula එක break-even calculation එකට යනවා. එහෙනම් fixed cost අපි ඉගෙන ගත්තා fixed cost කියන්නේ මොනවද කියන එක. දැන් අපි හොයන්න ඕනේ අපිට තියෙන total fixed cost මොනවද? එහෙනම් අපි බලන්න ඕනේ අපිට තියෙන contribution එක මොකක්ද කියන එක. එතකොට contribution කියන වචනේ අපි financial terminology එකේ use කරනවා break even point එක calculate කරනකොට. එහෙනම් ඒ contribution එක තමයි මෙන්න මේ P minus V කියලා කියන්නේ නේ variable cost එකෙන් sorry I mean selling price එකෙන් variable cost එක අඩු කරාම selling price එකෙන් variable cost එක, ඒ කියන්නේ variable cost කියලා කිව්වහම direct labor, direct material, whatever the direct overheads, ඕවා අඩු කරාම ඕවා එකතු අඩු කරාම එන ගාන තමයි අපි කියන්නේ break even sorry I mean the contribution කියලා. Contribution කියලා. අපි යමු පොඩි calculation එකකට මම let me take you all again to the Excel sheet. අපි යන් ආයි අර Excel sheet එකට. Then it will be easy. Then මම කියනවා then just forget this, I will go into another one. Right, then අපි යනවා break even point calculation එකට. break even point calculation එකට. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට අපේ fixed cost එක 1 million කියලා. fixed cost එක 1 million. හරිද? මේක fixed cost එක. මේ fixed cost එක total fixed cost. හරි. එතකොට total fixed cost කියලා කිව්වහම මේ machinery ද salary ද ඔක්කොම ආවම අපි හිතමු 1 million calculation purpose. දැන් අපිට තියෙනවා variable cost components කීපයක්. දැන් මම ඒකත් මේක පොඩ්ඩක් මෙහෙට දාලා ගන්නවා variable cost. හරිද? variable cost. අපි හිතමු variable cost වලින් අපි material, direct material වලට එක unit එකකට direct material per unit අපි හිතමු උදාහරණයක් විදිහට material වලට රුපියල් 50ක් යනවා. හරි, රුපියල් 50යි. එතකොට direct labor අපි හිතමු උදාහරණයක් විදිහට direct labor වලට රුපියල් 20ක් යනවා. මම නිකන් hypothetical තියන්නේ. හොඳයි. රුපියල් 20ක් යනවා. එතන other direct overheads වලට අපි හිතමු රුපියල් 10ක් යනවායි කියලා. එතකොට අපි ගත්තොත් එහෙම total variable cost එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. right, මේක තමයි අපේ totalම variable cost එක. මොකක්ද? total variable there was a slight drop in signal. Can you all see the screen? නැවතුවා signal drop එකක් ආපු හින්දා. Can you all see the screen, friends? Can someone reply? Screen එක පේනව නේද ඔයගොල්ලන්ට?
Can you all see the screen? I just need a confirmation. Oh, sir, Quickly. Right, okay, good. So